එතකොට අපි 2022 ළමයි සඳහා දැනට පාඩම් මාලාවේ ටියුට් අංක 1 දීලා තියෙනවා. ටියුට් අංක 1 ගිණුම් කරන පරිසරය, ටියුට් අංක 2 ගිණුම් කරන සමීකරණය, ගිණුම් කරන සමීකරණයේ ටියුට් අංක 3ත් ගිණුම් කරන සමීකරණය. එතකොට අපි පළවෙනි ටියුට් එක සාකච්ඡා කළා, දෙවෙනි එක සාකච්ඡා කළා. දැන් සමීකරණේ තුන්වෙනි ටියුට් එකයි අද අපි ආරම්භ කරන්නේ. මේ නිබන්ධනය අපි 11 වෙනිදා ඔබේ WhatsApp group එකට දානවා. අවශ්‍ය අයට පුළුවන් ක්ලාස් එකට ඇවිල්ලා මේ ටියුට් එක අරගෙන යන්න. අපි ඒක print කරලා තියෙනවා. එතකොට 11 වෙනිදාන් පස්සේ ආයතනයට ඇවිල්ලා මට කෝල් එකක් දීලා ඉන්න කෙනෙකුගෙන් කෙනෙක් පත් කරලා ඉනවා ටියුට් අරගෙන යන්න පුළුවන්. එතකොට අපි මුලින්ම සාකච්ඡා කරන්නේ ළමයි ආදායම් සහ වියදම්. ආදායම් සහ වියදම් අද අපි හඳුනා ගන්න ඕනේ. අතරම ආදායම් සහ වියදම් හඳුනා ගැනීමට පෙර ගිණුම් කරන සමීකරණේ හිමිකම කියන විචල්්‍ය කෙරෙහි බලපාන, හිමිකම කෙරෙහි විචල්්‍ය කෙරෙහි බලපාන අයිතම ඉගෙන ගන්න ඕනේ. අපි මේ වෙනකොට සමීකරණය ඉගෙනගෙන තියෙනවා වත්කම් සමානයි මූලික සමීකරණය හිමිකම් ධන වගකීම් කියලා. මෙන්න මේ මූලික සමීකරණයේ ළමයි අපි දැනට සාකච්ඡා කරලා තියෙනවා වත්කම් කියන්නේ මොනවද, හිමිකම් කියන්නේ කුමක්ද, වගකීම් කියන්නේ කුමක්ද කියලා නව විෂය නිර්දේශයට අනුව මේ සෑම පදයක්ම අපි සාකච්ඡා කරලා තියෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ මේ හිමිකමට බලපාන ප්‍රධාන ගනුදෙනු වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ආදායම් සහ වියදම්. ආදායම් සහ වියදම්. මේට අමතරව හිමිකම කෙරෙහි බලපාන ගනුදෙනු වර්ග හතරක් තියෙනවා. ව්‍යාපාරයක හිමිකමට බලපාන ගනුදෙනු වර්ග හතරක් තියෙනවා. ඉන් එකක් තමයි ආදායම්, අනිත් එක තමයි වියදම්, තවත් එකක් තමයි බෙදා හැරීම. ඒකට අපි ගැනිලි කියලා කියනවා. අනිත් එක තමයි අමතර ප්‍රාග්ධනයේ යෙදීම. අමතර ප්‍රාග්ධනයේ යෙදීම ඒකට අපි දායකත්වය කියලාත් කියනවා. දායකත්වය. එතකොට අද අපි මේ හිමිකම වෙනස් වීමට බලපාන මේ විචල්්‍ය හතර ගැන සාකච්ඡා කරලා මූලික අභ්‍යාසවල නිරත වීමක් වෙමු. මුලින්ම අපි සාකච්ඡා කරමු ආදායම් කියන්නේ මොකක්ද කියලා. හිමිකම වෙනස් වීමට බලපාන ආදායමක් අපි මුලින්ම හඳුනගමු. ආදායම් කියන්නේ මොකක්ද? ඇත්තටම ආදායමක මතුපිට අර්ථය ආර්ථික ප්‍රතිලාභ ගලා ගැනීම. එහෙම නැත්නම් ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ගැනීමනා වූ කාරණාවක් අපි සරලව ආදායමක් කියලා කියනවා. ආදායමක් කියන්නේ අදහස් කරනවා. නමුත් ආදායම සඳහා විධිමත් වූ නිවැරදි වූ නිර්වචනයක් තියෙනවා. ගිණුම් කරන කෝණයෙන්. අපි කියනවා ඕගොල්ලන්ට හොඳ ආදායමක් තියෙනවා. ගෙවල් කුලි ආදායමක් තියෙනවා, වැටුප් ආදායමක් තියෙනවා. ඒ වගේම වෙන කුඹුරු ඉඩම් තියෙනවා නම්, තේ ඉඩම් තියෙනවා නම් ඒවෙන් ආදායමක් තියෙනවා. මැණික් පතල් වලින් ආදායම කියන වචනය සමාජයේ යෙදිලා තියෙනවා. නමුත් ඒ වුණාට ඒකේ තාක්ෂණික නිර්වචනයක් තියෙනවා ගිණුම් කරණයට අනුව. අපි ඒ අදහසයි අද අපි තේරුම් ගන්න ඕනේ. ඇත්තටම ළමයි ආදායමක් අපි හඳුනගන්නේ නව විෂය නිර්දේශයට අනුව ආදායමක් නිසා අනිවාර්යයෙන්ම වත්කම් වැඩිවීමක් සිදු වෙන්න ඕනේ. දැන් ආදායමක් ලැබුණොත් වත්කම් වැඩි වෙනවා රුපියල් 50කින්. ඒ නිසාම හිමිකම වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු කරුණ තමයි ආදායම් නිසා හිමිකම වැඩිවීමක් වෙනවා. එතකොට හිමිකම් වැඩි වෙන එක හේතුවක් තමයි වත්කම් වැඩිවීම නිසා. ඒ වගේම වගකීම් අඩුවීම නිසාත් අපි හිතමු වගකීමක් අඩු වෙනවා. ලද වට්ටම අපි ඉදිරියේ දුගන්නවා. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ලද වට්ටම් දෙනකොට ණය හිමියෝ අපි පිටට ගෙවන්න තියෙනවා ණය හිමියන්ට. ඒගොල්ලෝ අපිට සහන දෙනකොට ඒ ගෙවන්න තියෙන වගකීම් අඩු වෙනවා. ඒ වගේම මේක ආදායමක් නිසා හිමිකම වැඩිවීමක් වෙනවා. නිසා හිමිකම වැඩි වෙන ගණිත රටා දෙකක් අපි හඳුනා ගන්නවා. වත්කමක් වැඩිවීම නිසා හිමිකම වැඩි වෙනවා. එහෙම නැත්නම් වගකීමක් අඩු වීම නිසා හිමිකම වැඩි වෙනවා. එතකොට වත්කමක් වැඩි වෙලා හිමිකමක් වැඩි වෙන තවත් ගනුදෙනුවක් තියෙනවා අයිතිකරු ප්‍රාග්ධනයේ යෙදුවා දායකත්වය. එතකොට අයිතිකරුවන්ගේ දායකත්වය නිසාත් වත්කම් වැඩි වෙලා හිමිකම් වැඩි වෙනවා. එතකොට ඒක ආදායමක් නෙමෙයි. ඒ නිසා අපි ආදායම නිර්වචනය කරනවා මෙන්න මෙහෙම. වත්කම් වැඩිවීම නිසා හෝ වගකීම් අඩුවීම නිසා හිමිකම වැඩිවීමට බලපාන හිමිකරුවන්ගේ දායකත්වයේ හැර
අනිකුත් ගනුදෙනු වලට අපි කියනවා ආදායම් කියලා. අනිකුත් ගනුදෙනු වලට අපි ආදායම් කියලා කියනවා. වත්කම් වැඩිවීම නිසා සහ වගකීම් අඩුවීම නිසා හිමිකම වැඩිවීමට බලපාන අයිතිකරුවන්ගේ දායකත්වය. අයිතිකරුවන්ගේ දායකත්වය හැර අනිකුත් ගනුදෙනු වලට අපි කියනවා ආදායම් කියලා. එතරම් ආදායම් ස්වරූප දෙකකට අපිට සාමාන්‍යයෙන් හඳුනා ගන්න පුළුවන් මේ වෙලාවේදී. ඉදිරියේදී අපි ආදායම් වෙනත් ස්ථීර ආදායම් ගැන කතා කරනකොට 13 දී වෙනත් පැත්තකට යනවා. මේ වෙලාවේ අපි ආදායම් හඳුනා ගන්නවා කොටස් දෙකකට අයභාරය සහ ලාභ කියලා. ලාභ කියලා. අයභාරය කියන්නේ එදිනෙදා ව්‍යාපාර කටයුතු තුලින් උපයන දේ. එදිනෙදා ආදායම. එදිනෙදා ව්‍යාපාර කටයුතු තුලින් උපයන ප්‍රධානම ආදායමක් තමයි විකුණුම්. විකුණුම් ආදායම. ඊළඟ සේවා ව්‍යාපාරයක් නම් සේවා සැපීමේ ආදායම. සේවා සැපීමේ ආදායම. සේවා ආදායම. ඒ වගේම ලද වට්ටම්, ලද කොමිස් මේ වගේ දේවල් වලට අපි කියනවා අයභාරය කියලා. මූලික වශයෙන්ම අයභාරයට වැටෙන්නේ විකුණුම් ආදායම සහ සේවා ආදායම. ලාභයන්ෙන් අදහස් කරන්නේ revenue and gains අඩුවට තරම් වැඩියට විකුණන තත්ත්වයක්. දැන් උදාහරණයක් ජංගම නොවන වත්කමක් අපි තුමු ලීබඩු 5000ක ලීබඩු 6000කට වික්කා. ඒතකොට ජංගම නොවන වත්කම වන ලීබඩු විකිණීමෙන් ලැබූ ලාභය. ලීබඩු විකිණීමෙන් ලැබූ ලාභය. රත විකිණීමෙන් ලැබූ ලාභ. ආයෝජන වැනි ජංගම නොවන වත්කම් අපහරණයෙන් විකිණීමෙන් ලැබූ ලාභ අපිට හඳුනා ගන්න පුළුවන් ලාභ විදියට. කෙසේ නමුත් මේ ලාභ වේවා අයභාරයේ වේවා දෙකම ආදායම් විදියට අපි හඳුනා ගන්න. එනකොට ටියුට් එකේ පැහැදිලි කරනවා මෙන්න මෙහෙම දෙවෙනි පිටුවේ. දැන් අපි ටියුට් එක නිකුත් කරලා තියෙනවා ආදායම්. වත්කම් වල වැඩිවීම හෝ වගකීම් අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන හිමිකම සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වයෙන් හැර හිමිකමේ සිදුවන වැඩිවීමකි. හිමිකම සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වයෙන් හැර කියන්නේ ප්‍රාග්ධනයේදීමෙන් හැර හිමිකම වැඩිවීමට බලපාන ගනුදෙනු තමයි ආදායම් වෙන්නේ. විකුණුම් ආදායම, ලැබූ කොමිස්, ආයෝජන ආදායම්, ලද පොලි, ලද වට්ටම්, ජංගම නොවනවත්කම් විකුණුම් ලාභ. දරුවනේ මෙන්න මේ ආදායම් ස්වරූප දෙකයි අයභාරය සහ ලාභ කියලා. අයභාරය කියන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු තුළ නැතිවන විකුණුම් ආදායම හෝ සේවා ආදායම වගේ දේවල්. ලාභ වෙනින් අදහස් කරන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලින් හෝ ඉන් පරිබාහිරව හෝ ඇතිවන ජංගම නොවනවත්කම් විකිණීමෙන් ලැබූ ලාභ, ආයෝජන විකිණීමෙන් ලැබූ ලාභ වගේ දේවල් තමයි ලාභයේ විදිහට වැටෙන්නේ. කෙසේ නමුත් අප දැන තිබිය යුත්තේ ආදායම හිමිකම වැඩිවීමට හේතු වන බව. එතකොට අපි ආදායම් වල ලක්ෂණ කතා කරන්න ඕනේ. ඇත්තටම අපිට ආදායම් වල ලක්ෂණ තේරෙන්නේ 13 ශ්‍රේණියේ. අපි මේ වෙනකොට වත්කම් වගකීම් හිමිකම් මේවා ලක්ෂණ එක්ක කතා කළා. වත්කම් වගකීම් හිමිකම් ඒවා ලක්ෂණත් එක්ක කතා කළා. දැන් අද කතා කරේ ආදායම්. ආදායම් වල ලක්ෂණ මොනවට පැහැදිලි වෙන්නේ ඉදිරියේදී. ආදායම් වල ලක්ෂණ අපි සරලව කිව්වොත් පළමු ලක්ෂණය තමයි ආදායමක් නිර්වචනයට අනුකූල වෙන්න ඕනේ. නිර්වචනයක් අපි කිව්වනේ. ඒ නිර්වචනයට අනුකූල වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ඉදිරියේදී කියා දෙන වචනයක් මේක අදාළත්වය සහ විශ්වාසනීයත්වය. විශ්වාසනීය නියෝජ්‍යත්වය. ඒ නිර්වචනය තුල තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආදායම කියන ලක්ෂණය තුල ආදායම තුල අදාළත්වය සහ විශ්වාසනීයත්වය ගැබ් වෙලා තියෙන්න ඕනේ. අදාළත්වය කියන්නේ ඉදිරියේදී කියා දෙනවා සංකල්පයේ රාමුවේ 13 ඉදිරිපත් කරන තොරතුරේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා පවතින ගැළපීම. අදාළත්වය. විශ්වාසනීයත්වය කියන්නේ තොරතුරේ තියෙන නිරවද්‍යතාවය. ඒතර අදාළත්වය සහ විශ්වාසනීය නියෝජ්‍යත්වයක් තියෙනවා නම් නිර්වචනයට අනුකූල නම් අපි කියනවා ඒක ආදායමක ලක්ෂණ කියලා. මේට අමතරව තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ භාණ්ඩ විකිණීමකදී. භාණ්ඩ විකිණීමක් ආදායමක් වෙන්න නම් ඒවා අපි ඉදිරියේදී කියා දෙන කරුණු අදාළ විකුණු භාණ්ඩ මෙතන කඩේ මේනේ ගනුදෙනු කරු විකුණුම් කරුගෙන් ගැනුම් කරුට එම භාණ්ඩවල අයිතිය සම්බන්ධයෙන් තියෙන අවදානම හා ප්‍රතිලාභ මාරු වෙලා තියෙනවා. එම භාණ්ඩ සම්බන්ධයෙන් තියෙන අවදානම සම්බන්ධයෙන් තියෙන අයිතිය සම්බන්ධයෙන් තියෙන අවදානම හා ප්‍රතිලාභ විකුණුම් කරුට මාරු වෙලා තියෙන්න ඕනි. භාණ්ඩ විකිණීමක් ආදායමක් වෙන්න නම්. ඒක සේවා සැපීමක් ආදායමක් වෙන්න නම් ඒ සේවාවේ සමාප්ති මට්ටමට ළඟා වෙලා තියෙන්න ඕනේ. කිසියම් කෙනෙක් කිසියම් වැඩක් කරනවා ඒකේ ආදායම ගන්න නම් ඒ සේවාවේ සමාප්ති මට්ටම ඊට උනාට පස්සේ තමයි ඒක අදාළ ව්‍යාපාරිකයට ආදායමක් වෙන්නේ.
එතකොට මේ කාරණා අපි විදිහේ පසුවදී කතා කරන්නේ දැනට දරුවන් තේරුම් ගත යුතුයි නිර්වචනයට අනුකූල වීම, අදාළත්වය සහ විශ්වාසනීයත්වය කියන කරුණු ආදායම් කියන අර්ථය තුල ගැබ් වෙලා පැවතීම. ඒතර අපි ඒක චුට්ටක් කියවමු. ආදායම් වල ලක්ෂණ. එහෙම නැත්නම් ආදායම් හඳුනා ගැනීම. නිර්වචනයට අනුකූල වීම. ආදායම තුල අදාළත්වය සහ විශ්වාසනීය නියෝජ්‍යත්වය යන ලක්ෂණ දෙකම ඇතුළත් වීම. භාණ්ඩ විකිණීමක් නම් ගැනුම්කරුට විකුණු භාණ්ඩවල අවදානම හා ප්‍රතිලාභ මාරු විය යුතුයි. ඒ ගත්ත භාණ්ඩවල අයිතිය ප්‍රතිලාභ මොහුට මාරු වෙලා තියෙන්න ඕනේ. සේවාවක් නම් සේවාව සැපයූ අවස්ථාවේදී, ඒ කියන්නේ සමාප්ති වූ අවස්ථාවේදී ආදායම උපලබ්ධි වීම ආදායම හඳුනාගත යුතුයි. මූලික වශයෙන්ම මෙතන ආදායම හඳුනා ගැනීමේ ලක්ෂණත් ආදායම තුල තියෙන ඕනේ ලක්ෂණත් අපි සාකච්ඡා කළා. ඊළඟට සිසුනි දරුවනේ අපි ඉගෙන ගමු අපේ අවසාන මාතෘකාව වියදම්. ඒක මොකද්ද වියදමක් කියන්නේ? ගිණුම්කරණයේ ඊළඟ මාතෘකාව අපි දැන් ආදායම් කතා කරේ වියදම්. වියදමක් කියන්නේ ඇත්තටම ආර්ථික ප්‍රතිලාභ අඩුවීමක්. වියදම් නිසා මොකද්ද වෙන්නේ? වියදම් නිසා මොකද්ද වෙන්නේ? මේ බලන්න සමීකරණයට වෙන බලපෑම. අපි අද ගණන් හදනකොට බලමු. සමීකරණයේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වියදමක් රුපියල් 2ක් විදුලි ගාස්තු ගෙවුවා. රුපියල් 2කින් විදුලි ගාස්තු ගෙවුවොත් වත්කම් අඩු වෙලා හිමිකම් අඩු වෙනවා. ඒක අයිතිකරුට වන බලපෑමක්. ඒ වගේම අපි ඉදිරියේදී කියා දෙනවා වරිපණම් බිල ලැබුණා. තාම ගෙවන්න බෑ මේ ඇඳිරි නීතිය නිසා. වරිපණම් බිල ලැබුණා. එහෙම නැත්නම් රක්ෂණ බිල ලැබුණා. තාම අපිට රක්ෂණ ගාස්තු ගෙවන්න බැරි වුණා. රුපියල් 8යි. අපි නිකන් හිතන්න රක්ෂණ ගාස්තු බිල ලැබුණා නම් ඒ රක්ෂණ වියදම සිදු වෙලා. ඒ නිසා ඒක හිමිකමින් අඩු වෙනවා. 8යි. හැබැයි තාම ගෙවලා නැහැ වගකීමක් වැඩි වෙනවා. ඒ නිසා අපිට ගණිත රටා දෙකක් හඳුනා ගන්න පුළුවන් හිමිකම අඩුවීමට බලපාන. ගණිත රටා දෙකක්. වත්කම අඩුවීම නිසා සමාන ලකුණේ මේ පැත්තට ඍණ දෙකක් වුණොත් මෙතන ඍණ දෙකක් වෙන්න පුළුවන්. වත්කම අඩුවීම නිසා හිමිකම් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ළමයි එහා පැත්තේ සමාන ලකුණේ එහා පැත්තෙම වගකීම් වැඩිවීම නිසාත් එහා සමානව හිමිකම අඩු වෙන්න පුළුවන්. එහෙනම් වත්කම අඩුවීම නිසා හිමිකම් අඩුවීමට බලපාන වූ වගකීම් අඩුවීම වැඩිවීම නිසා හිමිකම අඩුවීමට බලපාන වූ හේතු වලින් අයිතිකරුවන්ට කරන බෙදා හැරීම හැර අයිතිකරුවන්ට කරන බෙදා හැරීම නිසාත් වත්කම් අඩු වෙලා හිමිකම් අඩු වෙනවා. අපි ටුටංක දෙකේ කතා කළා අයිතිකරුවන්ට කළ බෙදා හැරීම කියන්නේ ගැනිලි. රුපියලක් ගැනිලි කළොත් වත්කම් අඩු වෙලා හිමිකම් අඩු වෙනවා. එතකොට ඒක ගැනිලි ඒක වියදමක් නෙමෙයි මේ විශේෂ කොටු කරපු ගනුදෙනුව. ඒක වියදමක් නෙමෙයි නමුත් ඒකත් හිමිකම් අඩු වීමට හේතුවක්. හැබැයි ඒක නැතුව ගැනිලි හැර වත්කම් අඩුවීම නිසා හිමිකම් අඩුවීමට බලපාන වූ වගකීම් වැඩිවීම නිසා හිමිකම් අඩුවීමට බලපාන වූ අයිතිකරුවන්ට කරන ලද බෙදා හැරීම හැර මෙන්න මේ ඕනම ගනුදෙනුවකට අපි කියනවා වියදමක් කියලා. ඒක තමයි නව විෂය නිර්දේශයේ වියදම් නිර්වචනය කරපු ආකාරය. මෙන්න මේ වියදම් අපිට ආකාර දෙකකින් මේ වෙලාවේ හඳුනා ගන්න පුළුවන්. එකක් expenses වියදම්. වියදමක් කියන්නේ අපි මේ සේවාවක් ලබා ගැනීම නිසා කරන විදුලි ගාස්තු ගෙවුවා. රක්ෂණ ගාස්තු ගෙවුවා. සේවක වේතන. වික්ක බඩු වල පිරිවැය. බඩු ගත්තොත් ඒ ගත්ත බඩු වික්කොත් ඒ වික්ක බඩු ටික ගත්තාගේ වියදමක්. වියදම්. ඒ වගේම අලාභ. අලාභයන් දැන් තොග හානියක්. සොරසතුරු අලාභයක්. ගිනි හානියක්. වත්කම් ෂේවීමක්. ඒවට අපි අලාභ කියනවා. අලාභ වේවා වියදම් වේවා මේ දෙකම අපි හඳුනා ගන්නවා දරුවනේ වියදම් විදියට. වියදම් විදියට. කෙසේ නමුත් වියදමක් නිසා වෙන දේ අපි කතා කළා. මෙන්න මේ වියදම් වල ලක්ෂණ මොනවද කියලා අපි දැන් බලමු. ටියුට් එක බලන්න. වියදම් දෙවෙනි පිටුව. වත්කම් වල අඩුවීම හෝ වගකීම් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස වත්කම් අඩුවීම නිසා හෝ වගකීම් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන හිමිකම සඳහා සහභාගී වන්නන්ට කරන බෙදා හැරීමක් නොවන හිමිකම සඳහා සහභාගී වන්නන්ට කරන බෙදා හැරීම කියන්නේ කේවල ස්වාමි ව්‍යාපාරයක නම් ගැනිලි. හවුල් ව්‍යාපාරයක ගැනිලි, හවුල් වේතන ආදී දේවල් තියෙනවා. සමාගමක නම් ලාභාංශ ගෙවීම. නිසා පොදුවේ මේකට අපි කියන්නේ බෙදා හැරීම කියලා. අනේ හිමිකරුවන්ට කරන බෙදා හැරීම නොවන හිමිකමේ සිදුවන අඩුවීමකට අපි කියනවා වියදම් කියලා. වියදම් කියලා. විකුණුම් පිරිවැය වැටුප් කඩකුලි ප්‍රවාහන ගාස්තු වියදම් ෂෙයා බොල් ණය ණය පොලි තොග හානි ජංගම නොවන වත්කම් විකිණීම් අලාභ අපිට වියදම් විදියට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ළමයි එම වියදම් වල ස්වරූප දෙකක් අපි නිබන්ධනයේ දාලා තියෙනවා. එකක් වියදම් අනිත් එක අලාභ.
මුලින්ම බලන්න වියදම්. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු හේතු කොටගෙන මුදල් හා මුදල් සමාන දෑවල ගලා ගැනීම හෝ වත්කම් වල අගේ අඩුවීම. විකුණුම් පිරිවැය විදුලිය රක්ෂණ ගාස්තු ගෙවීම වගේ දේවල්. අලාභ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලින් හෝ ඉන් පරිබාහිර ඇතිවන ගින්නෙන් වත්කමක් විනාශ වීම, ජංගම නොවන වත්කම්, ලීබඩු මෝටර රථ වගේ දේවල් විකිණීමෙන් ලැබෙන අලාභ ඒවා අපි අලාභ විදියට සලකනවා. එතකොට මේ වියදම් වල ලක්ෂණත් ඔබ අර ආදායම් වල ලක්ෂණ විදියටම එම ලක්ෂණ දෙකම හඳුනාගත යුතුයි. වියදමක් වෙන්න නම් ඒක ඒ නිර්වචනයට අනුකූල වෙන්න ඕනේ. වත්කම් අඩු වෙලා වගකීම් වැඩි වීම නිසා හිමිකම අඩු වීමට බලපාන අයිතිකරුවන්ට කරන බෙදා හැරීමක් නොවන දේ තමයි වියදමක් වෙන්නේ. නිර්වචනයට අනුකූල වෙන්න ඕනේ. අදාළස්තේ සහ විශ්වාසනීයත්වයේ කියන කාරණාව අදාළ වියදම තුල විද්‍යාමාන වෙන්න ඕනේ. ඒක තමයි වියදම් වල ප්‍රධානම ලක්ෂණ. නිර්වචනයට අනුකූල වීම, අදාළ අයිතමේ තුල අදාළත්වය හා විශ්වාසනීය නියෝජනය යන ලක්ෂණ තිබීම. එතකොට මෙන්න මේ කාරණා දෙක ආදායම් සහ වියදම් අද අපි කතා කළේ. මේට අමතරව දරුවනේ හිමිකම වෙනස් වීමට බලපාන තවත් කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි ගැනිලි. අපි ඒකට බෙදා හැරීම් කියනවා. මේ වෙලාව අපිට ගැනිලි කියන වචනය වරදක් නෑ. ඊළඟට අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය. ඊට පස්සේ අපි මේ පද දාලා ගිණුම් කරන සමීකරණේ ප්‍රසාරණය කරලා අභ්‍යාස විසඳන්නයි අපිට තියෙන්නේ. ඇත්තටම ගැනිලි යන්නෙන් අදහස් කරන්නේ අයිතිකරුවන්ට කරන බෙදා හැරීමක්. මුදල් හෝ භාණ්ඩ අයිතිකරු හෝ අයිතිකරුවන් පුද්ගලික ප්‍රයෝජනයට රැගෙන ගියොත් ඇත්තටම වත්කම් අඩු වෙලා හිමිකම් අඩු වීමක් වෙනවා. ව්‍යාපාරයේ සම්පත් පුද්ගලික පරිහරණයට ගැනීම අපි කියනවා ගැනිලි කියලා. පැහැදිලිවම ගැනිලි නිසා හිමිකම අඩු වීමක් වෙනවා. අමතර ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයේ ආරම්භයේදී අයිතිකරු යදූ ප්‍රාග්ධනයට අමතරව ව්‍යාපාරය කරගෙන යන අතරතුර වෙනත් වත්කමකින් මුදලින්, ලීබඩු වලින්, මෝටර රථ වලින්, යන්ත්‍ර වලින් වෙනත් අස්පෘශ්‍ය වත්කමකින් අයිතිකරු අතරමැදදී ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයන්න පුළුවන්. අමතර ප්‍රාග්ධනයක් සැපයුත් ඔබ දන්නවා වත්කම් වැඩි වෙනවා, ඒකම පුතේ හිමිකම් වැඩි වීමක් වෙනවා. ඒ නිසා ඒකත් හිමිකමට බලපාන ගනුදෙනුවක්. මොකද්ද අමතර ප්‍රාග්ධනය කියන්නේ? ගැනිලි කියන්නේත් හිමිකමට බලපාන ගනුදෙනුව. නමුත් මතක තබා ගන්න ගැනිලි හා අමතර ප්‍රාග්ධනය හිමිකමට බලපෑවට ආදායම් වියදම් නෙමෙයි, ආදායම් වියදනුත් හැබැයි හිමිකමට බලපාන ගනුදෙනුව. ආදායම් වියදම් නිර්වචනය කරන්න ඕනේ ගැනිලි හා අමතර ප්‍රාග්ධනය අයින් කළා. ඒ නිසා පොදුවේ ඒ අනුව හිමිකමට බලපාන ගනුදෙනු වර්ග හතරක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ආදායම්, වියදම්, ගැනිලි සිදු කිරීම සහ අමතර ප්‍රාග්ධනය යෙදීම. ගැනිලි කියන කාරණාව. ව්‍යාපාරයේ සතු මුදල් හෝ භාණ්ඩ අයිතිකරු පුද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් ඉවත් කරගනී නම් ඒවා ගැනිලි ලෙස හැඳින්වේ. ගිණුම් වර්ෂ අවසන් වීමට පෙර සිදුවන ඉහත ඉවත් කිරීම වලින් අදහස් වන්නේ ලාභ ඉපීමට පෙර කරන ලද ඉවත් කිරීම ලෙසය. එවිට ඒ හැඳින්වෙන්නේ ප්‍රාග්ධන ඉවත් කර ගැනීම හෙවත් ගැනිලි අනුවෙනි. ඒ අනුව ගැනිලි නිසා හිමිකම අඩුවීමක් සිදුවේ. ඒ නිසා ගැනිලි හිමිකමෙන් අඩු කර පෙන්වයි. මාතෘකාව අමතර ප්‍රාග්ධනයේ යෙදීම. අයිතිකරුවන් ව්‍යාපාරයේ ආරම්භයේදී යොදන ප්‍රාග්ධනයට අමතරව ඉදිරි කාල වකවානුවලදී වරින් වර ව්‍යාපාරයට කරනු ලබන ආයෝජනයන් මින් අදහස් කෙරේ. අමතර ප්‍රාග්ධනයේ තුලින් ව්‍යාපාරයේ වත්කම් ඉහළ යාමක් හෝ වගකීම් අඩුවීමක් සිදුවන අතර එම ප්‍රමාණයටම හිමිකම වැඩිවීමක් සිදුවේ. හොඳයි. අපි තව පොඩ්ඩක් ඉදිරියට යනවා. ඊට පස්සේ අපිට අභ්‍යාස විසඳන්නයි තියෙන්නේ ටියුටර් එකේ. ඒ තමයි ආදායම් වියදම් ගලපන ලද ගිණුම් කරන සමීකරණයක් ගොඩනගා ගැනීම. අපි මේ වෙනකොට ගිණුම් කරන සමීකරණ 15ක් 20ක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ මූලික සමීකරණ. අද අපි ඉස්සෙල්ලාම ආදායම් සහ වියදම් සම්බන්ධ කරලා ගිණුම් කරන සමීකරණයක් ගොඩනගා ගන්නවා. ඒතර දන්නවා ගිණුම් කරන සමීකරණය මූලික වශයෙන්ම වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. වත්කම් සමාන හිමිකම් ධන වගකීම්. අපි දන්නවා අපි ඉදිරියේදී ඔබට ලාභය කියා දෙනවා. ලාභය සයන්නේ ආදායම ඍණ වියදම කියන විචල්්‍ය දෙකෙන්. ගිණුම් කරන්නේ පද පහක් තියෙනවා. වත්කම් හිමිකම් වගකීම් ආදායම් වියදම්. ලාභය සයන්නේ ආදායම් සහ වියදම අතර වෙනස. ලාභය අයිති කාටද? අයිතිකරුට. ඒ නිසා වත්කම් සමානයි හිමිකම් ධන ලාභය. ධන වගකීම් කියලා මම සමීකරණේ චුට්ටක් ප්‍රසාරණය කළා.
ඊළඟට ආය අපිට ලියත හැකි වත්කම් සමානයි හිමිකම් ධන මේ ලාභය කියන එකට ලාභය සමානයි ධන ආදායම් ඍණ වියදම්. ලාභය කියන්නේ ආදායම් ඍණ වියදම්. ලාභය කියන වචනේට මං ආදායම් ඍණ වියදම් මේ යෙදුවා ධන වගකී. මෙන්න පද පහේ සමීකරණයක් යදුනා. ඕනනම් අපිට මේකේ මේක ධන ඍණ ධන පද එක පැත්තකට ගෙනල්ලා සමීකරණයේ මේ විදිහටත් ලියත හැකි වත්කම් මේ ඍණ වියදම් මේ පැත්තට ගේනවා ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම් කියලා. මේකට අපි කියනවා පද පහේ ගිණුම් කරන සමීකරණය. එහෙම නැත්නම් ආදායම් සහ වියදම් ගලපන ලද සමීකරණය. වියදම් මේ පැත්තට ඉන්න වත්කම් වලට එකතු වෙනවා කියන අර්ථයට වඩා එහා පැත්තේ හිමිකම අඩු වීමට බලපාන ශීර්ෂයන් මේ පැත්තට ගෙනවොත් ධන වියදම් වෙන නිසා. මෙතනින් ඒක හොඳින් පේනවා හිමිකමට ආදායම එකතු වෙනවා හිමිකමින් වියදම් අඩු වෙනවා. ආදායමේ වියදමේ අතර වෙනස ලාභය කියලාත් ගන්න පුළුවන්. මේ දෙකේ ප්‍රතිඵලය ධන වගකීම් වත්කම්. මේකට අපි කියනවා පද පහේ සමීකරණය කියලා. අපි අද බලමු අන්නේ පද පහේ සමීකරණයට කොහොමද ගානක් හදාගන්නේ කියලා. අපි දැන් ඉන්නේ ටියුට් එකේ ළමයි 3 වෙනි පිටුවේ. ඒකේ නෝට් එක ව්‍යාපාරයක උපයන ලද කිසියම් ලාභයක් හෝ අලාභයක් ආදායමක් ඇති වූ විට ඒ ප්‍රාග්ධනයට එකතු කරන අතර වියදම් හෝ අලාභ ප්‍රාග්ධනයෙන් අඩු කරනු ලබයි. ඒත් අවශ්‍ය නම් ආදායම් සහ වියදම් වෙන්වෙන්ව සමීකරණයෙන් දැක්විය හැකිය. එවිට ගිණුම් කරන සමීකරණය පහත පරිදි වේ. වත්කම් සමානයි වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම්. රයිට්. එතකොට අපි මුලින්ම ප්‍රශ්න අංක 1 අහනවා. ප්‍රශ්න අංක 1 අහනකොට ටියුට් එක පොඩ්ඩක් බලන්න. මේ තියෙන මූලික සමීකරණය වත්කම් මේවට අපි ආර්ථික සම්පත් කියනවා. ආර්ථික සම්පත් අයිතිකරුට අයිති නම් හිමිකම් කියනවා. අනුන්ට අයිති නම් වගකීම් කියනවා. ඒ නිසා මේවට අපි කියනවා ආර්ථික සම්පත් වල අයිතිය කියලා. හිමිකම් සහ වගකීම් වලට මේකට ආර්ථික සම්පත් කියනවා. මේ දෙකට නව විෂය නිර්දේශී ආර්ථික සම්පත් වල අයිතිය කියනවා. එතකොට ආදායම් සහ වියදම් කියන්නේ මොකක්ද? අන්න හරි ආර්ථික සම්පත් වල සිදුවන වෙනස් වීම. ආර්ථික සම්පත් වල හිමිකමේ වෙනස් වීමක් සිදු කරන්නේ change in equity හිමිකමේ වෙනස් වීමක් සිදු කරන්නේ ආදායම් සහ වියදම් වලින්. සමේ බලන්න වත්කම් වලට කියනවා ආර්ථික සම්පත් කියලා. හිමිකම් සහ වගකීම් වලට කියනවා ඒවට ඇති අයිතිය කියලා. ආදායම් සහ වියදම් වලට කියනවා වත්කම් වල අයිතිය සිදුවන වෙනස් වීම කියලා. ඒ නිසා මේකේ පළමු ප්‍රශ්නේ ව්‍යාපාරික ආදායම් ඉපැයීම වියදම් සිදුවීමට ඉවහල් වන පහත ශේත්‍ර දෙකට අදාළ උදාහරණය වෙන්වෙන් බැගින් දක්වන්න. ඔබේ ටියුට් එකේ පිටු අංකේ 4 පළවෙනි එක. ව්‍යාපාරික ආදායම් ඉපැයීමට අදාළ වන ආර්ථික ප්‍රතිලාභයන්ගේ ස්වරූප. 1. ව්‍යාපාරයේ වත්කම් වල අගේ වැඩිවීමට උදාහරණයක් කියන්නලු ආදායමක් විදියට. උදාහරණයක් අපි හිතමු සේවා ආදායමක් ලැබුණා රුපියල් ලක්ෂයයි. අත්පිට විකුණුම් රුපියල් 50000යි. වගකීම් අඩුවීමේ ආදායමක් තමයි ලද වට්ටම් රුපියල් 5000යි. අපි ඒවා ඉදිරියේදී උගන්වනවා. ලද වට්ටම් නිසා වගකීම් අඩු වෙනවා. ව්‍යාපාරයේ වියදමකට අදාළ ආර්ථික ප්‍රතිලාභවල ස්වරූප දෙක අහනවා. ව්‍යාපාරයේ වත්කම් අගේ අඩු වෙන දෙයක්. විකුණුම් පිරිවැය. එහෙම නැත්නම් විදුලි ගාස්තු ගෙව්වා. සේවක වේතන ගෙව්වා. ඒ වගේම වගකීම් වැඩිවීමක් තමයි උපචිත විදුලිය. උපචිත රක්ෂණය. ඒවා වියදම සිදු වෙලා නමුත් වගකීමක් වැඩි වෙලා. නමුත් වියදමක්. ප්‍රශ්නංකය 2. ආර්ථික සම්පත් හිස්තැනක් ලෙසද හඳුන්වයි. ආර්ථික සම්පත් කියන්නේ වත්කම් වලට. ඒතර ආර්ථික සම්පත් හිස්තැනට එන්නේ වත්කම් ලෙසද 2. අයිතිය ප්‍රකාශ කිරීම. වත්කම් වලට අයිතිකරුට ඇති අයිතිය හිමිකම්. අනුන්ට ඇති අයිතිය වගේ. අයිතිය ප්‍රකාශ කිරීම දෙකක් තියෙනවා. හිමිකම් හා වගකීම්. දෙවෙනි හිස්තැනට එන්නේ හිමිකම් හා වගකීම් ලෙසද ආර්ථික සම්පත් හා අයිතිය ප්‍රකාශ කිරීම වල කියන්නේ වත්කම් වල හිමිකම් වල වගකීම් වල මේ තුනේම ආර්ථික සම්පත් අයිතිය ප්‍රකාශ කිරීම කියන්නේ හිමිකම් සහ වගකීම් ඒවැ වෙනස් වීම සිදු වෙන්නේ කාරණා දෙකක්ම. ඒ තමයි ආදායම් සහ වියදම්. ආදායම් සහ වියදම් හඳුන්වන්නේ ආර්ථික සම්පත් සහ ඒවේ අයිතීන් වල වෙනස්කම් සිදුවන අයිතම විදියට. වෙනස්කම් සිදුවන අයිතම තමයි ආදායම් සහ වියදම්. හොඳයි. අපි දැන් අභ්‍යාසයක් සාකච්ඡා කරමු. මුලින්ම ඔබේ ටියුට් එකේ අභ්‍යාසංක 3 අපි සාකච්ඡා කරමු. අභ්‍යාසංක 3. අභ්‍යාසංක 3 ආදායම් සහ වියදම් ගලපන ලද ගිණුම් කරන සමීකරණයකට ගනුදෙනු ආදේශ කිරීමක් තියෙනවා. ආදායම් සහ වියදම් ගලපන ලද ගිණුම් කරන සමීකරණයකට ගනුදෙනු ආදේශ කිරීමක් තියෙනවා. අපි මේ කතා කරන්නේ 2022 දරුවන්ට 3 වෙනි නිබන්ධනය. එතකොට
සමීකරණයේ දීලා තියෙනවා වත්කම් ධන වියදම්. වත්කම් ධන වියදම් සමානයි හිමිකම්. හිමිකම් ධන ආදායම්. ආදායම් ධන වගකීම්. අප සමීකරණය ඔය විදිහට ලිව්වා. හරිද? ධන ආදායම් මේ පැත්තේ තියෙනවා, ඍණ වියදම් මේ පැත්තට ගෙනාවස් පද පහේ සමීකරණය. දැන් අපිට මේකට ගනුදෙනු කීපයක් ආදේශ කරන්න තියෙන්නේ. අංක 1 ගනුදෙනු. දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. රුපියල් 80000ක ප්‍රාග්ධනයේ දුව. ඒතර අයිතිකරු පුතේ 80000ක ප්‍රාග්ධනයේ දුවත් මොකද වෙන්නේ? වත්කම් වැඩි වෙනවා 80000ක්. 80000ක් වත්කම් වැඩි වෙනවා. ඒකම කවුද මේ ප්‍රාග්ධනයේ දුවේ? අයිතිකරු. අයිතිකරු ප්‍රාග්ධනයේදී ආදායමක්ද? නැහැ. හිමිකමේ වැඩිවීමට හේතුව. ඒ නිසා හිමිකම 80000කින් වැඩිවීමක් වෙනවා. හිමිකම 80000කින් වැඩිවීමක් වෙනවා. ඒ අංක 1 ගනුදෙනු. අංක 2 බලන්න. ළමයි ණයට ගෙනුම්. ණයට ගබඩු ගත්තොත් මොකද වෙන්නේ? ණයට බඩු ගත්තොත් ව්‍යාපාරයේ තොගය වත්කමක් විදිහට 60000ක් වැඩි වෙනවා. හැබැයි අපි ගත්තේ ණයට නේද? ඔව්. ණයට බඩු ගත්තොත් මොකද වෙන්නේ? වගකීම් වැඩිවීමක් වෙනවා. වගකීම් 60000කින් වැඩිවීමක් වෙනවා. ඒකත් ඔබට තේරුණා. තුන්වෙනි ගනුදෙනුව තමයි ලද පොලි. උන් ආදායමක් එනවා. ලද පොලි රුපියල් කීයක් දීලා තියෙද ගානේ? ලද පොලි රුපියල් 50000යි. පොලියක් ලැබුණොත් පුතේ ඒක වත්කම් වැඩිවීමට හේතුවක්. හැබැයි පොලි කියන ආදායමක්. ආදායමක් කියන්නේ හිමිකම් වැඩිවීමට හේතුවක්. නමුත් හිමිකම් වෙනම දීලා නම් ඒ හිමිකම් තීරුව ආදායම් වෙනම දීලා නම් ඒක ආදායම් තීරුවේ ලියන්න ඕනේ. රුපියල් 50000න් ලද පොලි. ඒ නිසා ආදායම් වැඩි වෙනවා රුපියල් 50000කින්. මොනවද ලද පොලි කියලා. මෙතන ඕනම් මේ ශීර්ෂයෙන් නම් ලියත හැකි. මම මේ වෙලාවේ කාලය ඉතිරි කරගන්න වීඩියෝ ප්‍රමෝට් කරන නිසා ටිකක් වේගෙන් සාකච්ඡා කළා. ඊළඟට 4 වෙනි ගනුදෙනුව. 4 වෙනි ගනුදෙනුව තමයි ළමයි ගෙනිලි. අයිතිකරු මුදල් ගෙදර ගෙනිච්චා 1000යි. ඒතර මොනවද ගෙනිච්චේ? මුදල්. රුපියල් 1000ක් මොනවද අඩු වෙන්නේ? වත්කම්. හැබැයි අයිතිකරු මුදල් ගෙදර ගෙනියන එක වියදමක්ද? නෑ. ගැනිලි හිමිකම් අඩු වෙන. ඒක කෙලින්ම හිමිකම් අඩු වීමට හේතුවක්. හැබැයි ඒක වියදම් වල ලියන්න බෑ. මක් නිසාදයත් ගැනිලි කියන්නේ වියදමක් නොවන නිසා. ඊළඟට 5 වෙනි ගනුදෙනුව. අංක 5 කියනවා ළමයි රුපියල් 30000ක ණයක් ගත්තා. රුපියල් 30000ක ණයක් ගත්තොත් වත්කම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒකම වගකීම් මොකද වෙන්නේ? වැඩිවීමක් වෙනවා. රුපියල් කීයද? 30000යි. ඒතර ඔබට ඒක තේරුණාද? ඔව්. ඊළඟ එක. රක්ෂණ ගාස්තු ගෙවුවා 3000යි. රක්ෂණ ගාස්තු ගෙවුවොත් පිරිමි ළමයි ආගෙන ඉන්න වත්කම් අඩු වෙනවා රුපියල් 3000යි. ඒකම පුතේ රක්ෂණය කියන්නේ වියදම. වියදම. ඒතර වියදම මොකද වෙන්නේ? හිමිකම අඩු වීමට හේතුව. හිමිකම අඩු වෙනවා. අඩු වෙනවා. ඒක අපි ඍණ හිමිකම අඩු වීමට හේතුව මේ පැත්තට ගෙනාවොත් ධන වියදමක් විදියට පෙන්නනවා රක්ෂණයේ 3000. ඒකෙන් අදහස් කරන්නේ වියදම වැඩිවීමක් වෙනවා. වියදම වැඩිවීමක් වෙනවා. එහෙම නැත්නම් ඒක එහා පැත්තට ගෙනිච්චොත් වියදම හිමිකමෙන් අඩු වෙනවා. ඍණ වියදම මේ පැත්තට ගෙනාවොත් ධන වියදමක් වෙනවා. හරිද? ඊළඟට 7 වෙනි ගනුදෙනුව. 7 වෙනි ගනුදෙනුව. 7 කියනවා බැංකු ණය නිදහස් කළා 5000යි. හැබැයි එහි අඩංගු පොලිය රුපියල් 2000යි. ඒතර ඔබ දන්නවා බැංකු ණය නිදහස් කළොත් වත්කම් මොකද වෙන්නේ? අඩු වෙනවා 5000. හැබැයි පුතේ බැංකු ණය 5000ක් ගෙවුවට ඒකේ අඩංගු පොලිය කීයද? 2000යි. ඒ නිසා බැංකු ණය නිදහස් කිරීමේදී වගකීම් අඩුවීමක් වෙනවා. වගකීම් අඩුවීමක් වෙනවා රුපියල් 3000ක. ඒ නිසා රුපියල් 3000 වගකීම් අඩු වෙනවා. ඒකම රුපියල් 2000ක් මොකද්ද? පොලිය. පොලිය කියන්නේ මොකද්ද? වියදමක්. වියදමක් හිමිකම අඩු වීමට හේතුව. ඒක මේක වියදම් වැඩි වීමට හේතුව. හිමිකම අඩු වෙන එක මේ පැත්තට ගෙනවොත් වියදමක් වෙනවා. වියදමක් වෙනවා. හොඳයි අවසාන ගනුදෙනුව. අන්තිම එක ළමයි. බලන්නේ 8 වෙනි ගනුදෙනුව. රුපියල් 30000ක පිරිවැවන භාණ්ඩ 40000කට වික්කා. ණයටද? නෑ. රුපියල් 30000ක ස්ටොක් එකක් වික්කොත් දරුවන් දන්නවා රුපියල් 30000ක් අඩු වෙනවා වත්කම්. හැබැයි 30000ක වත්කම් අඩු වුණාට මේ බලන්න අපූර්ව ගනුදෙනුවක් 40000ක් ආයි මුදල් වැඩි වෙනවා. ඒ නිසා වත්කම් වැඩි වෙයි, වත්කම් අඩු වෙයි. වත්කම අඩු. ඒතකොට මේ දෙක අතර වෙනස ලාභය කීයද? 10000යි. එතකොට අපි මූලික සමීකරණයේදී මේක ආදේශ කළේ කොහොමද? වත්කම් සමානයි, වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන සමීකරණයේදී රුපියල් 30ක බඩු 40කට වික්කොත් රුපියල් 30ක් වත්කම් අඩු වෙලා රුපියල් 40ක් වත්කම් වඩු වෙනවා. මේ දෙක අතර වෙනස ලාභයට එකතු වෙනවා 10ක් හිමිකම් වැඩි වීමට හේතුව. මේක තමයි අපි පද 3 සමීකරණයේදී ආදේශ කළේ. නමුත් මේ සමීකරණයේදී ආදායම් වියදම් වෙනම බලාපොරොත්තු වෙනවා. ඒතර පැහැදිලිවම 30000ක බඩු 40000කට වික්. එහෙනම් ආදායම කීයද? 42 කාටත් තේරෙනවා රුපියල් 40000ක ආදායමක් උපයලා තියෙනවා.
හැබැයි 40000ක ආදායමක් උපයලා තියෙනවා. හැබැයි 40000ක බඩු ගත්තේ කීයටද? 30000ට. එහෙනම් 30000ක් වියදමක් සිදු වෙනවා. වියදම හිමිකමින් මොකද වෙන්නේ? අඩු වෙනවා. හිමිකමින් අඩු වෙනවා. ඒ ඍණ වියදම මේ පැත්තට ගෙන ආපු නිසා වියදම මොකද වෙන්නේ? ඇත්තටම වියදමක් වැඩි වෙනවා, වියදමක් ජනිත වෙනවා කීයකින්ද? 30000කින්. හැම වෙලාවෙම ආදායම උපයනකොට වියදමක් සිදු වෙනවා. විශේෂයෙන් භාණ්ඩ විකිණීමක් සිදු වෙනකොට විකුණුම් ආදායමක් විදියට තනිකර හඳුනා ගන්න පුළුවන්. වික්ක බඩුවල පිරිවැයක් දීලා තියෙන්න ඕනි. බැරි වෙලාවක් හරි වික්ක බඩුවල පිරිවැයක් දීලා නැත්නම් තනිකරම වික්ක බඩුවල ආවස්තික පිරිවැය නැත්නම් පිරිවැය බිඳුවයි කියලා ගන්න ඕනි. එතකොට ඒක 아무තු ප්‍රශ්නයක් නොමිල භාණ්ඩයක් සම්පත් පිරිවැයක් දරා නැති භාණ්ඩයක් තමයි විකුණලා තියෙන්නේ. නමුත් මේ ව්‍යාපාරිකයා එහෙමනේ ආර්ථික සම්පත් පිරිවැයක් දරපු භාණ්ඩයක් විකුණලා තියෙන්නේ. 30000කට ගත්ත බඩුව එයා 40000කට වික්කේ. ඒ නිසා යට 40000ක් ලාභ නැහැ. එයාගේ ආදායම 40000 වුණාට එයාගේ වියදමක් ඇති වුණා 30000. ඒ අතර ප්‍රතිඵලය තමයි ලාභය වෙන්නේ. මෙන්න අපි පද පහේ සමීකරණයට ආදේශ කළා. අපි ඉදිරි අභ්‍යාස ඊළඟ වීඩියෝ විදි අධ්‍යයනය කරමු.